මෙම ප්‍රකාශනයේ අහසින් වැටෙන එකදු වැහි බිඳකුදු මානව වර්ගයාගේ ප්‍රයෝජනයට නොගෙන මුහුදට ගලා යාමට ඉඩ නොදිය යුතුය යන මහා පරාක්‍රම බාහු කියමන මුල් පිටුවකදීම මතක් කර දී තිබේ. වංශ කතාවට අනුව මෙම රජු පිළිබඳව කියවෙන කතා ඇත්තනම් ඔහු කාලයට සාපේක්ෂව දැරූ තම ගැඹුරු ආර්ථික දැක්ම මෙසේ බඩජහරි ජලකොල්ලයකට පාවිච්චි කරන බව දැනගන්නේ නම් නියත වශයෙන්ම මේ කිසිවෙකුටත් මරණ දඬුවමකින් මෙහා වෙනත් ගැලවීමක් නම් නැත. පිටුව 161 ජල රකුසන්ට එරෙහිව. අද 2021 මාර්තු 3 වැනිදා බදාදා සතිය මැද නිදහස් සංවාදය එක දිගටම සංවාදය මැදිහත් වීමක් මතකනේ. මාරාන්තික ජලකොල්ලය තවදුරටත් ක්‍රියාත්මකයි. ගෝඨාබන්දු ජලකොල්ලය පසුගිය පෙබරවාරි 23 වැනිදා දින කිහිපයකට කලින් අපි නිදහස් සංවාද වැඩබිමේදී යලිත් වතාවක් කතාබහකට මුල පුරනවා. වීඩියෝ සටහන බලන්න. ජල රකුසන්ට එරෙහිව අඛණ්ඩ අරගලයේ වසර 2000 සිට රාවය නිදහස්. තවත් ජනමාධ්‍ය වේදිකා, එළිය වේදිකා, වීදි සටහන්. චාපා against so called water management වීඩියෝ සටහන් පෙළත් බලන්න. චාපා උන් ස්වර්ණ වාහිනී රතුයිර ඒ දවස බලන්න. මේ පොතත් කියවන්න. කමල් ගුණරත්නට වගේ ඔබට පොත් විකුණන්න මට උවමනාවක් නැහැ. මේ පොත කොළඹ මහජන පුස්තකාලයේ තියෙනවා. අරගෙන බලන්න. China One Belt One Road Indo-Pacific Black Operation මේ සියල්ල මැද්දේ රට පුරාම ඉඩම් කොල්ලය දෙවිධයකට ක්‍රියාත්මකයි. එක විදිහක් තමයි ගම සමග පිළිසඳර. ගෝඨාභය රාජපක්ෂගේ අධීක්ෂණය යටතේ රජයේ ඉඩම් ට්‍රිම්බල් සමාගමේ සහාය ඇතිව අපේ ලේබොන අපේ මිනින්දෝරුව ට්‍රිම්බල් සමාගම සමග මැනලා ඇමරිකානු තාක්ෂණේ ඉඩම් කට්ටි කරලා අංක දාලා අංක තුණ්ඩුවකට දාලා අනේ අහිංසක මහ ජනතාවට දෙනවා. අංක ටික බැංකුවට දානවා. ඉඩම් බැංකුව ලෑන්ඩ් බැංක් එදවස යහපාලනය තුල ගොඩ නැගුණ ගෝඨාභය ශක්තිමත් කරලා ඉදිරියට ගෙන යනවා. නිල වශයෙන් විවෘත කරනවා. දැන් සියල්ල ආරම්භ වෙලා තියෙන්නේ. ඕනෑම පරේකට දෙස් විදෙස් මේ ඉඩම් බැංකුව හරහා මිලදී ගන්න පුළුවන්. තවම ඒ වැඩේ පටන් ගත්තේ නැහැ. සියල්ල සූදානම් කරනවා. පාත්ෆයින්ඩර් ෆවුන්ඩේෂන් ආයතනය මිලින්ද මොරගොඩ මේ සියල්ලට මහමොලකාර මඟ පෙන්වීම කරනවා. අනිත් පැත්තෙන් ගම්මාන හරස් කරලා වනාන්තර විනාශ කරලා දැවන්ත අලි වැටවල් ගහලා විදුලිය යොදවලා මිනිස්සු පැත්තකට කරලා අවතැන් කරලා බඩ ඉරුඟු ඇතුළු වාණිජ වගාවන් වගා කරන්න කියලා ඉඩමක්කර 100,000 ගණනින් දේශීය තරවුකරුවන් හරහා බහුජාතික සමාගම් වලට විකුණන්න අවශ්‍ය සැලසුම් ක්‍රියාත්මකයි. රම්බ කැන් ඔය එක කතාවක් විතරයි. එතකොටම කැපිටල් මහරජා මතක් වෙනවා. සිරස නිවුස් ෆස්ට්. ඔවුන් එක දිගටම රම්බ කැන් ඔය බේර ගන්න කතා කරන්නේ ඇයි කියන කතාවත් අපි මේ ඇස්සේ අවධානයට ගන්න ඕන. Game of the games මේ මැදේ තමයි අපි අපේ සංවාදය ඉදිරියට ගෙනියන්නේ. ඔබ හොඳට මතක තියාගන්න වනාන්තර විනාශ කරලා හිස මුඩු ගාලා මේ දේහය තමයි ඔවුන් ඉල්ලන්නේ. දේහය මතු පිට මිලිටරි ක්‍රියාකාරකම්. දේහය යට මහ පොළොව තුල තිබෙන ඛනිජ සම්පත්. ටයිටේනියම් ඇතුළු වටිනා ඛනිජ සම්පත් රත්තරන් නිදි දැන් හොයාගෙන තියෙනවා. මිනිරන් පතල් කොහොමත් අපට තිබෙනවා. සියල්ල කොල්ලකරුවන් අත. ඊට පස්සේ මන්නාරම් නිදියත් ඇතුළු ටයිටේනියම් නිදිවලට අමතරව ස්වභාවික වායු සහ විශේෂයෙන්ම ඛනිජ තෙල් දැන් නිදි වශයෙන් පොළවේ සැඟව තිබෙන බව සියලු දෙනාම දන්නවා. ඊට අමතරව මන්නාරම් දූපත මේ සියල්ල ගැනත් අපි කතා කරනවා. මේ ඒ පරයෝ එකතු වෙලා පොළොවේ යට ඛනිජ සම්පත් කොල්ල කන්න හදන්නේ. මේ අසිරිමත් දිවයින විනාශ කරනවා. ඊට සමාන්තරව සියලු භූගත සහ මතුපිට ජල සම්පත් ඒකක මිලකට යටත් කරලා මහා වෙළඳ පොලකට මුදා හරින්න මුන් සූදානම් වෙනවා. මුන් කියන්නේ මෙහෙ පරයෝ එහෙ පරයෝ. ඒ ගැන තමයි අපි නැවත වතාවක් ඔබ සමග කතා කරන්නේ.
ගම සමග පිළිසඳර කියනකොටම ගම්මාන හරස් කරලා අලි වැටවල් ගහලා ඉඩම්මක් කර 100,000 ගණනින් වාණිජ භෝග වගාවන්ට දෙනවා කියනකොටම ඔබට දැන් මහා බයක් ඇති වෙන්න ඕන. ජීවිතය අහිමි වන බයක් ඇති වෙන්න ඕන. මේ සියල්ල මැද්දේ ජල කොල්ලය ඉදිරියට යනවා. නුවරඑළිය හෝප් වතුයායේ දිය බුබුලට කෙලින්න හන්තානි ඊනියා මහාචාර්යවරු ගෝටා බන්දු සමග නටන රිලා නැටුම ගැන අපි කතා කෙරුවා. අර කලින් කියපු විදිහටම 50-60 දශකවල සිට හරිත විප්ලවයේ නමින් ක්‍රියාත්මක වුණු බීජ ආහාර කොල්ලයට සමගාමී ජල කොල්ලය දැන් මේ විදිහට ඔවුන් හරහා එක දිගටම ඉදිරියට යනවා. තුට්ටු දෙකට විකිනෙන ආචාර්යවරු මහාචාර්යවරු නම් හදාගත්ත පරිසර වේදීන් මේ වැඩේට සම්බන්ධයි. රාජ්‍ය නොවන කළු බලල් හමුදාවක්. බහුජාතික සමාගම්වල තරව් කරුවන් දේශපාලන බල අධිකාරිය රූකඩ බවට පත් කරගෙන අත යටින් ගානක් දීලා උන්ගේ පවුල් සතුටට පත් කරලා වැඩේ කරනවා. මහා ජල කොල්ලය. ඔබ තේරුම් ගන්න. මේ ඉඩම් කොල්ලය යට ඛනිජ සම්පත් කොල්ලේ වගේම ජල කොල්ලයක් තිබෙනවා. මහවැලි ඉඩම් මේ විදිහට වට කරගෙන බහුජාතික සමාගම් වලට නතු කරන්න හදන්නේ වාණිජ භෝග නිසාම නෙවෙයි. අර ඇක්සසෝෆා MCC දක්වා වන මහා ඉඩම් කොල්ලේ මේ සිටියේ දැක්වෙන පරිදි මාරාන්තික කොරිඩෝස් හැදෙන ඒ කතාව වෙනම. ඊටත් සමාන්තරව ඒ යට ඒ මැද ඒ උඩ ජල කොල්ලයක් තියෙනවා. සියලු භූගත ජල සම්පත් වෙළඳ පොලකට නතු කරගන්න මේ පරයෝ උත්සාහ කරනවා. ජල කොල්ලේ ගැන නැවත ඔබට කියනවා. එදවස රණසිංහ ප්‍රේමදාස ගුණාට අන්දලා මේ රටේ ඉමි ආයතනෙ හැදෙන හැටි ඉන්ටර්නැෂනල් ඉරිගේෂන් මැනේජ්මන්ට් ඉන්ස්ටිටියුට්. ඊට පස්සේ උපක්‍රමශීලීව එය IWMI ඉන්ටර්නැෂනල් වෝටර් මැනේජ්මන්ට් ඉන්ස්ටිටියුට් විදිහට මාරු වෙන හැටි. චන්ද්‍රිකා බණ්ඩාරනායක චෞර රැජින හරහා ඊනියා ජලපනත පාර්ලිමේන්තුවට ගේන්න හදන හැටි. ඊට සමාන්තරව විවිධ ක්‍රියාකාරකම් පාර්ලිමේන්තුවට ගාට නැහැටි අපි එක දිගටම කතා කරනවා. මේ කෘතිය හරහාත් අපි කලින් කතා කරපු වැඩසටහන් හරහාත් ඔබට ඒවා අධ්‍යයනය කරන්න පුළුවන්. සරත් අමුණුගමල, ලක්ෂ්මන් සෙනවිරත්නල, ජයවික්‍රම පෙරේරල ඇතුළු පාංකඩ මැති ඇමතිවරු සැහැණ ප්‍රමාණයක් ඊට සම්බන්ධයි. වැඩේ එක දිගටම යනවා. ඔබ පැලවත්ත හරහා යනකොට ඔබට පේනවා මහා වෘක්ෂයක් යට IWMI ආයතනයේ නිරුපද්‍රිතව තාමත් තියෙනවා. ලෝක ජල කොල්ලේ මූලස්ථානයේ තියෙන පැලවත්තේ ඔබට ආඩම්බරද මාරාන්තික බයක් දැනෙනවද? කල්පනා කරලා බලන්න. මේ අපේ රටේ ජාතියේ ඉරණම 2007 ජල රකුසන්ට එරෙහිව මේ පොත ලියවෙනවා. ඊට එදිරිව රාජ්‍ය නොවන සංවිධාන 5ක් නඩු දානවා. රුපියල් කෝටි 5 ගානේ වන්දිල්ලනවා. 5 වැඩි කිරීම 5 ගණන් හදලා බලන්න. මේ ප්‍රවෘත්තිය කිසිදු ජනමාධ්‍යයකට ප්‍රවෘත්තියක් වුණේ නැහැ. ජනමාධ්‍ය හරහා ඒ වාර්තා වුණේ නැහැ. එකම වාර්තාකාරයෙක්වත් අධිකරණයට ආවේ නැහැ. මමත් මගේ නීතිඥවරයාත් සරත් පෙරේරත් විතරමයි අවුරුද්දකට වැඩි කාලයක් ගාට මේ නඩුවට පෙනී හිටියේ. අපි තාක්ෂණික තත්ත්වයන් යටතේ නඩුව ගලව ගත්තා. හැබැයි කතාව ඒ විදිහටම තියෙනවා. අපට නඩු දැම්මේ රාජ්‍ය නොවන කළු බලල් හමුදාවේ කළු සල්ලි වලින්. ඩොලර් මිටි ඒ සඳහා ඔවුන් වියදම් කෙරුවා. ජනතා විමුක්ති පෙරමුණ ජල රකුසන්ට එරෙහිව පෝස්ටර්ස් ඉරුවා විතරක් නෙමෙයි මේ නඩුවට කිසිදු ආකාරයක සහායක් ලබා දුන්නේ නැහැ. කිසිදු ආකාරයක. ඔබ කල්පනා කරලා බලන්න. දැවැන්ත නඩුවක් ලංකා ඉතිහාසයේ මෙවැනි පොතකට මේසා විශාල වන්දියක් ඉල්ලලා දාන ප්‍රථම නඩුව. හැබැයි කිසිවෙකුගේ නෙත ගැටුනේ නැත. හේතුව තමයි අර ජල කොල්ල කරුවෝ ඊට වඩා ප්‍රබලයි. සහ අපේ ඇඟේ තියෙන කුහකකමත් මේ මැද තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණට එය 100% අදාළයි එදවස. කිසිදු පක්ෂයක් ගත්තේ නැහැ. රාජ්‍ය නොවන සංවිධාන. පරිසර වේදීන් යයි කියා ගන්නා බොරු රොබින් හුඩ්ලට කොහොමවත් මේ වැඩේ ගන්න විදිහක් නැහැ. එතකොට ඔබ මේ தත්ත්වය කොහොමද කියවගන්නේ? මෙන්න අපි ඉදිරිපත් කරන වග උත්තර කරුවන්. දැන් යලිත් වතාවක් ඔබ ඔබේ මතකයට නගා ගන්න ඕනේ. ජල සම්පත කොල්ලකන වග උත්තර කරුවන්. මේ මොහොතේ ඇයි ඔවුන් ගැන කතා කරන්න කියලා ඔබට තව මොහොතකින් වැටහි යාවි.
පිටුව 277. 16 යටතේ. මේ කවුද මොනවද කරන්නේ? ඩග්ලස් ජේ මේරි දැන් වලකජ්ජ ගහලා. ඩීඑල්ఓ මෙන්ඩිස්, නන්ද අබේවික්‍රම, එන්ජීආර් ද සිල්වා, ලින්ටන් විජේසූරිය මේ නම් කියන අතර යලිත් වතාවක් කියනවා මේ සමහරු දැන් වලකජ්ජ ගහලා ඇති. හේතුව මොවුන් මේ වැඩේට සම්බන්ධ වෙනකොටත් අවුරුදු 60 70 ගණන් වල ඈයෝ. නිහාල් ෆර්නෑන්ඩු, ආචාර්ය සීආර් පානබොක්කේ, ජෝ අල්විස්, SMSB නියම්ගොඩ, රංජිත් රත්නායක, කුසුම් අතුකෝරල මේ නම මතක තියාගන්න. කුසුම් අතුකෝරල, PSM මුතුකුඩ, KSR ද සිල්වා, SAP සමරසිංහ, ආචාර්ය සරත් අබේවර්ධන, RDS අරියබන්දු, CM මද්දුම බණ්ඩාර, KAUS ඉඹුලාන, TM අබේවික්‍රම, ආචාර්ය රෝහාන් සමරජීව, KLලාල් ප්‍රේමනාත්, M වික්‍රමගේ, GT ධර්මසේන, GV රත්නසාර, භද්‍රා කමලදාස්, DCS ඇලකන්ද, දීපිකා ප්‍රියානි ත්‍රීමා විතාන්, කරුණාසේන හෙට්ටිආරච්චි. මතකනේ කරුණාසේන හෙට්ටිආරච්චි යහපාලන කාලේ හොඳ ක්‍රීඩකයෙක් තමයි. රට විකුණන්න මේ දැනුත් ලෑස්ති. ඔතල දුන්නොත් ඕනම මොහොතක අරගෙන ගිහිල්ලා මොකෙකුට හරි විකුණනවා. කරුණාසේන හෙට්ටිආරච්චි. මේ නම් කියපු අය එනවා දැක්කොත් මග අරින්න. යම් වැඩසටහනකට, ඔබේ ආයතනයේට, ඔබේ ගමට, නගරයට ආවොත් හොඳට මතක තියාගන්න මේ මහා ජලකොල්ලේ ප්‍රධාන තැරවුකරුවන්. ඊට පස්සේ මැදිහත් වුණු තවත් පිරිසක් ඉන්නවා. උන් ගැනත් අපි ඉදිරියේදී කතා කරනවා. ඇයි මේ කතාව දැන් ඔබට කියන්නේ? ඊටම සංකීර්ණ තත්වයක්. ඔබට මතක තියාගන්න කිව්වන්නේද නමක්? කුසුම් අතුකෝරල. ඇය මේ නඩු පෙරමුණේ වැඩ කරලා මාව දංගෙඩියට ගෙනියන්නත් සූදානම් වෙලා ඒ සියල්ලට පස්සේ මෙන්න මේ දැවැන්ත පොත නිර්මාණය කරනවා. ඔබට පේනවද? ශ්‍රී ලංකා a heritage of water. ඔබට මේ පොත දැක්ක ගමන් තේරෙන්න ඕන, මුලින්ම කියන්න ඕන ඔබට දැවැන්ත වියදමක් මේ වර්ණ ගණැති පිටු සමග ඉංග්‍රීසි භාෂාවෙන් නිර්මාණය කරන පොතක්. ඡායාරූපකරණය විශිෂ්ටයි. ඔබ හිතන්න මේ පොත නිර්මාණය කරන්න රුපියල් මිලියන ගණනක් වැය කරන්න ඇති. මිලක් නැත. ඒ කියන්නේ මේ විකුණුම් භාණ්ඩයක් නෙවෙයි, ප්‍රවර්ධන කටයුත්තක්, යම් ව්‍යාපෘතියකට අදාළ ලියවිල්ලක්. 2016 තමයි මේ පොත නිර්මාණය කරන්නේ. මේ පොතට සම්බන්ධ වන නම් ටිකත් ඔබට කියන්න ඕන. එතකොට අපට ඉදිරි සංවාදවලදී ඔවුන් ගැන යලිත් වතාවක් කතා කරන්න පුළුවන්. ඉස්සර වෙලාම මේ ඉංග්‍රීසි නමේ තේරුම ශ්‍රී ලංකා a heritage of water. ශ්‍රී ලංකාව ජල උරුමයක්. එහෙම තමයි ගන්න වෙන්නේ. a heritage of water ජල උරුමයක්. ශ්‍රී ලංකාව ඇත්තනේ බැලු අත ජලය. සමහර පරිව අහනවා මේ අපේ රට මොකටද පිට රටවල් වලට වැදගත් වෙන්නේ කියලා. අපට උසුල් විසුලු කරන අපහාස කරනවා. ඇමරිකාවට ලංකාව වැඩක් නැතිලු. ලබ්බ තමයි. මේ කණ්ඩායම දැන් මම කියවනවා. කුසුම් අතුකෝරල 1. හේරත් බණ්ඩාර තිලක, ආර්.එල්. බ්‍රෝහිය, ඇන්ස්ලම් ඩි සිල්වා, සෝමසිරි දේවේන්ද්‍ර, බාන්ටේ ශාර්වස්ති ධම්මික, උච්චාරණයන් වෙනස් වෙන්න පුළුවන්. අනුක් ඉලංගකෝන්, ආරුමුගම් කන්දයියා, සරත් කොටගම අර දන්නවනේ, CM මද්දුම බණ්ඩාර, H මන්ත්‍රී තිලක, EIL සිල්වා, රමණී ශිරන්තා, දීප්ති යකන්දාවල, photography by ලක්ෂ්මණන් නඩරාජා, edited by සරලා ෆර්නෑන්ඩු. මේ අය මේ ජල කොල්ලයට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා තවම හරියටම දන්නේ නැහැ. කුසුම් අතුකෝරලා ගැන අපි හොඳටම දන්නවා, සරත් කොටගම ගැන දන්නවා. අනිත් අය ගැනත් අපි පියවරෙන් පියවර හොයමු. මේ වෙනස් නම් ටිකක් මේ නම් ලයිස්තුවේ නැති. කුසුම් අතුකෝරලා තමයි උඩම ඉන්නේ. මේ පොත පුරාම තියෙන කතාව ඊටාම සරලව ඔබට පැහැදිලි කෙරුවොත්
ඓතිහාසික ජල කළමනාකරණය ජල සම්පත පිළිබඳ ඓතිහාසික තත්වයන් වර්ණ ඡායාරූප සමග මේ පොත විස්තර කරනවා. අපට එවැනි උරුමයක් තිබුණා තමයි. ඔව් ශ්‍රී ලංකාව වැව් බැඳි රාජ්‍යයක්. අපේ එදා හෙළයෝ ජලයේ වටිනාකම දැනගත්තා. දවන්ත වාරි ශිෂ්ටාචාරයක් විද්‍යාවක් නිර්මාණය කෙරුවා. ඒ අනුව ජාතිය ගොඩ නැගුවා. මහා පරාක්‍රම බාහු රජුරුව අපට මුණ ගැහෙන්නේ ඒ මැද තමයි. මේ පරයෝ මහා පරාක්‍රම බාහු රජතුමාව ඒ රාජ්‍යත්වය විකුණන්න හදන්නේ. 2017 යහපාලන නීල හරිත අයවැය පෙන්වා දෙන විදිහටම මේ පොතේ 2016 මේ ප්‍රකාශයටපත් වෙන්නේ. ශ්‍රී ලංකාවේ කඳුකරේ සිට රටවටා තිබෙන මුහුදු වලල්ල දක්වාම මේ ජලය පිළිබඳ කතාව දිගහරිනවා. අපේ ජල සම්පත ගැන කතා කරනවා. කඳුකරේ ජල උල්පත් ඒ වගේම මුහුද වට මහා සාගරය මොනවද අපට අඩු කියලා තමයි මේ කතාවේ අන්තිමට අහන්නේ. ජලය ජීවයයි. අපේ එක සටන් පාඨයක් එදවස. දැන් ජලය ජීවිතය නම් ජලය ජීවය නම් ඒ මෙච්චර වටිනවා නම් විකුණපියව. ඒ තමයි කතාව. ජලය බොරතෙල් බැරලයකට සමාන වන වගේ අනාගතයේදී මේ වැඩේ වුණොත් ඔබ මතක තියාගන්න. අද ජලයේ විකුණන බෝතල් වල දාලා ඒ වෙන කතාවක්. පුළුවන් එක ජල බෝතලයක් අරන් බොනවා කැමති එක අනිත් එක ලිඳේ වතුර ටික බොනවා. තවත් කවුරු හරි කරාමකින් කට තියලා ජලය බොනවා. ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ වැඩේ වුණාට පස්සේ ජලය බොරතෙල් වගේ වෙනවා. එතකොට ඔබේ ගෙදර තියෙන ලිඳ තෙල් ලිඳක් බවට පත් වෙනවා. ඒ ගැන අපි එක දිගටම කතා කරනවා. මේ පොත පුරාම ඒ ගැන තමයි සාකච්ඡා කරන්නේ. ඒ නිසා මේ සුළුවෙන් බැහැර කරන්න එපා. දැන් මේ අරගලයට සමගාමීව දෙවන්ත අරගලයක් ගොඩනැගෙනවා නේපාලයේ. මේ ජල කොල්ලකරුවෝ මුලින්ම යන්නේ නේපාලයට. නේපාලයට ගිහිල්ලා වැඩේ දෙන්න හදනවා. නේපාලය විරුද්ධ වෙනවා. මේ මොහොත නේපාලයේ තවදුරටත් අපට අදාළයි. හේතුව access of MCC කුමන්ත්‍රණයට නේපාලයට අහු වෙලා තියෙන්නේ. නේපාලයේ කොල්ලෝ කෙල්ලෝ වීදි බහලා සටන් කරනවා. සමහර විට උන්වත් ඇමරිකානු තානාපති කාර්යාලයෙන් මිලදී අරගෙනද දන්නේ නැහැ. රාජ්‍ය නොවන කළු බලල් හමුදාවක් නේපාලෙත් වැඩ. එදා ජල කොල්ලකරුවෝ පරාජය කරන්න නේපාල ජනතාවට පුළුවන් වුණා. හැබැයි ජල කොල්ලකරුවෝ ශ්‍රී ලංකාව යටත් කරගත්තා. ඒ අනුව තමයි පැලවත්තේ අර වැඩේ පටන් අරගෙන තියෙන්නේ. IWMI අපේ රටට කෙලින්න පුළුවන් වගේ අපේ පරයෝ හරහා ඒ පරයෝ දැනගත්තා. MCC කුමන්ත්‍රණයට එදිරිව නේපාලය ගොඩනගන මහා අරගලයට අපිත් සම්බන්ධ වෙන්න ඕනේ. ඒ කලාපී අරගලයක් බවට පත් වෙන්න ඕනේ. ඊට අමතරව මේ ජලය කොල්ලේට එදිරිව නේපාලය ගොඩනගන අරගලයේ ඉතිහාස සටහන් මත අපිත් අපේ අරගලයේ ශක්තිමත් කරන්න ඕනේ. මේ පරයන් පරාජයට පත් කරන්න ඕන. ජලයේ වටිනාම සම්පතක් නිසා විකුණමු. විකුණපියව්. ඒ තමයි මේ කුසුම් අතුකෝරලලා විවිධ ආල වට්ටම් දාලා අපට කියන කතාව. Water is an economic good. wow. ජලය ආර්ථික සම්පතක් විකුණපියව. තියෙන එක වතුර බීලා ජීවත් වෙනවා නැති එක පිපාසාවෙන් මැරෙනවා. ඒ තමයි අනාගත කතාව වැඩේ වුණොත්. හුස්ම ගන්න කොටත් මුදල් අය කරන්න යෝජනා කරන ලෝකයක ජලය විකිණීම මොන කජ්ජක්ද? එතකොට ජීවිතය මරා දැමෙනවා. හොඳට මතක තියාගන්න මේ මහා පොත ඉවර කරන්නේ පරාක්‍රම බාහු රජුරුවන්ගේ. අපි 2007 දී කතා කරන කතාව, පෙන්වා දෙන කතාව, රෙදි ගලවලා හිලිදරව් කරන කතාව යලිත් වතාවක් කුසුම් අතුකෝරලලා 2016 දී එළියට ගේන හැටි ඔබට පෙන්වා දෙන්න කැමතියි. මේ පොත අවසන් කරන්න මෙහිමයි. Let not even a drop of rain water go to the sea without benefiting man. අර පරාක්‍රම බාහු රජුගේ කතාව ඉංග්‍රීසියෙන් කියලා. පරාක්‍රම බාහු first king of Sri Lanka. ඔබ හිතන්න කොච්චර තක්කඩි වෘත්තිකයෝද මේ පොත කියවන කෙනෙකුට රටගෙන ආදරයක් ඇති වෙනවා. ඇයි පොත පටන් ගන්නෙත් පරාක්‍රම බාහු රජුරුවන්ගේ පිළිරුව පාවිච්චි කරලා. ඒ තමයි ඔවුන්ගේ සංකේතය. මෙන්න බලන්න. පරාක්‍රම බාහු කිව්වා තොපිට වතුර විකුණුපියයි.
විකුණන පියව් කියලා. ඒ තමයි මේ කතාව. මේ වෘත්තික එකතුලා කියන්නේ තමයි. පරාක්‍රම බාහු රජුරවන්ට අනුව යමින් අපි අපේ රටේ ජලය විකුණන්නෙමු. ගමේ අහිංසක මිනිස්සු මේ කතාවට කොච්චර රැවටෙයිද? ඊළඟට 2016 දී මේ කතාව කියන අතරතුරම තවත් වැඩක් වෙනවා. ඔබ හොඳට මතක තියාගන්න. කොවිඩ් නිසා ජලය විකුණන්න බෑ. අයියෝ. 2015 16 වෙනකොට මේ වැඩ ටික ඉස්සරහට ආව විතරක් නෙවෙයි. දැන් කොවිඩ් මැද්දේ ඊට වඩා වේගෙන් මේ වැඩේ යනවා. පිළිගන්නේ නැහැ. පොඩ්ඩක් කියන්න. කුසුම් අතුකෝරල මතකනේ. කොවිඩ් මැද්දේ වැඩේ යන හැටි. මෙන්න බලන්න. Fighting COVID-19 with the precious resource Q&A with Kusum Atukorala. Sri Lanka's woman in water. Woman in water. මේ පුංචි ළමයි පව් නේද මේ? අහිංසක ළමයි. මේ ළමයි විකුණලා රාජ්‍ය නොවන සංවිධාන රට විකුණන්න හදන හැටි. හොඳට බලන්න. මේ කතාවේ තවත් වැදගත් කාරණයක් තියෙනවා. woman in water කුසුම් අතුකෝරලා. වාව් කියන්නේ කුසුම් අතුකෝරලා. 2012 දී IWMI කියන ආයතනය women in water සම්මානය ඇයට ලබා දෙනවා. පප්පර කාටද? කුසුම් අතුකෝරලට. woman in water. මේ පරයෝයි පරට්ටියෝයි එකතු වෙලා රට විනාශ කරනවා. හොඳට මතක තියාගන්න. ඒ කුමන්ත්‍රණය වෛවර්ණයි. අපි ලේන් අම්මලා ලේන් පැටව බේරගන්න වලිගෙන් මහ මුහුද හිඳිනවා වගේ. රුපියල් මිලියන ගණන් වියදම් කරලා කුමන්ත්‍රණ ඉදිරියට යන්නේ. මතකනේ. ගෝඨා බන්දු ජල කොල්ලය. මේ මහා ඉඩම් කොල්ලේ යට ඛනිජ සම්පත් කොල්ලයට අමතරව භූගත ජලය කොල්ල කෑමක් තියෙන බව මතක තියාගන්න. විශේෂයෙන්ම මහවැලි කලාපය තුල දැන් මේ සියල්ල ක්‍රියාත්මකයි. එහෙමනම් සටනට සූදානම් වෙන්න. ජල රකුසන්ට එරෙහිව අපි එක දිගටම සටන් කරමු.